අද මාලාවේ මහා වේදාල සූත්‍රයෙන් දේශනා කරන 11 වන ධර්ම දේශනාව සිදු කරන්න සූදානම් වෙන්නේ. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලු අයං පදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං පදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං පදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 තේවනුකු ආවුසු ආයු සංකාරා තිවේදනීයා ධම්මා උදාහු අඤ්ඤී ආයු සංකාරා අඤ්ඤී වේදනීයා ධම්මා තීති සාදු සාදු කවුණවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමල උදාහමදා කරන ලබේ කාලිංග ගුණරත්න පින්වන්ත මහත්මයා නම් එදයාපර මහත්මිය සමන්ත ගුණරත්න මහත්මිය සංවිධානය කරගෙන එන නිර්වාණ පටිපදා සූත්‍ර ධර්ම දේශනා මාලාවේ අදට නියමිත මහා වේදාල සූත්‍රයේ ඇසුරේ 11 වන දේශනාව කරන්න සූදානම් වෙන්නේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ පින්බර ධර්ම සාකච්ඡාව සිදු කරමින් දැන් ඉන්න අතරේදී පින්වන්ත අපේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ නැවතත් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. තේවනුකෝ ආවුසු ආයු සංකාරා තේ වේදනීයා ධම්මා උදාහු අඤ්ඤේ ආයු සංකාරා අඤ්ඤේ වේදනීයා ධම්මාති. එවත්නි ආයු සංස්කාරයොත් වේදනා ධර්මයොත් එකක්ද? එහෙම නැත්නම් ආයු සංස්කාර වෙනම එකක්ද? වේදනා ධර්මයෝ වෙනම ඒවාද? මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහන්නේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ආයු සංස්කාර කියන්නේ වේදනා සංස්කාර කියලා කියන්නේ දෙකම එකක්ද නැත්නම් දෙකක්ද කියලා. ඒ වෙලාවේදී පින්වන්ත අපේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා නකෝ ආවුසු තේව ආයු සංකාරාතේ වේදනීය ධම්මා. එවත්නි ආයු සංස්කාරත් වේදනා ධර්ම එකක් නෙමෙයි. එතකොට ආයු සංස්කාරත් වේදනා සංස්කාරත් දෙකම එකක්ද දෙකක්ද කියලා වුණාම සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ දෙක එකක් නෙමෙයි දෙකක් කියලා. දෙකක් වෙන්නේ ආයු සංස්කාර කිව්වහම ඒ ආයු සංස්කාර කියන්නේ ජීවිතින්ද්‍රිය රූපේට හින්දා. දැන් ඔය ඇත්ත දන්නවනේ ඔතේ ඔය දැන් තියෙන ඔය රූප පරම්පරාව ඊයේ පෙරේදා මාස අවුරුද්දට පැමිණිය දවසින් කර්මීසු තුනුසුම ආහාර හේතුන් නැතිවීම ඇතිවන ඇතිවේද්‍යම නැතිවන ඇතිව නැතුව යන පරම්පරාවක් කියලා. එතකොට ඔය ඇතිව නැතුව යන පරම්පරාවේ ඔය රූප පරම්පරාවේ තමන් එක්ක එකට හටගන්න රූප පරම්පරාව අභාවයට යන්නේ විනාශ වෙන්න දෙන්නේ නැතුව බොහෝ කාලයක්
පවත්තන විදිහේ ධර්මතාවයක් ඔය රූප පරම්පරාවේ තියෙනවා. අපි ඒක හඳුන්වන්නේ පින්වතුනි බොහෝ කාලයක් රූප පරම්පරාව ආරක්ෂා කරන ජීවත් කරන රූපේ හින්දා ජීවිතින්දේ රූපේ කියලා. එතකොට රූප ගොඩේ ඔබේ රූපස්කන්ධයේ ජීවිතින්දේ රූපේ තමයි මේ ආයු සංස්කාරය කියලා කියන්නේ. ඔබේ ඔය ශරීරය කර්මයෙන් සිතෙන් උණුසුමෙන් ආහාර වලින් කියන ඔය හේතු වලින් තමයි හටගන්නේ. කර්මයෙන් හෝ සිතින් හෝ උණුසුමෙන් හෝ ආහාර වලින් හෝ කියන හේතු වලින් හටගන්න ඔබේ ඔය ශරීරයේ රූප පරම්පරා ගොඩක්. එතකොට ඔය හේතු හතරෙන් සිත උණුසුම ආහාර කියන හේතු තුන ඒව හටගන්වන රූප ළඟම තියෙනවා. ඒ හින්දා සිත උණුසුම ආහාර කියන හේතු තුනෙන් හටගන්න රූප පරම්පරාව පාලනය කරන්න අමුතු රූපයක් නම් ඕනේ. ඒ වුණාට පින්වත්නි ඔබේ ඔය සත්ත්ව සංතානයේ කර්මයෙන් ඇතිවන රූප එතකොට හටගන්නේ ඒ වෙලාවේ නැති අතීත දිගු සසරට සම්බන්ධ කර්ම වලින්. දැන් උණුසුම සිත ආහාර කියන හේතු තුන ඒ ළඟම තියෙනවා. හැබැයි හුඟක් දුර අතීතයට ගිය හේතුවක් තමයි කර්මජ හේතුව. ඒ කර්මජ හේතුව ඔබේ ආත්ම භාව 10 දහස දසදහස ලක්ෂය ඈත පිටට ගිය කර්ම වලින් වුණත් හට ගන්නවන හේතුවක්. ඒ නිසා කර්මජ රූප පරම්පරාව හුඟක් අය පවත්වන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් තවත් ධර්මතාවයක් තියෙන්න ඕන. ඒ කර්මජ රූප පරම්පරාව හුඟක් අය පවත්වාගෙන යන්න පුළුවන් විදිහට ඒ පරම්පරාව බොහෝ කාලයක් පවත්වන රූපය වෙන්නේ මේ අපි දැන් කියන මේ ජීවිතින්දී නැත්තම් ආයු සංස්කාරය. ඒතකොට ජීවිතින්දියේ ශක්තිය හින්දා කර්මජ රූප පරම්පරාව අවුරුදු 100,000 ගණනක් වුණත් නොසිඳී සංසාරයේ සිටින තා කාලයක් පවත්වනවා. අපේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ආයු සංස්කාරයත් වේදනා ධර්මියොත් එකක්මද කියලා අහුවාම ආයු සංස්කාරය වෙන්නේ මේ ජීවිතින්දී රූපේ වන හින්දා ඒක වෙනම එකක්. වේදනා ධර්මියෝ වෙන්නේ තුන් ආකාරයකට හෝ පස් ආකාරයකට තියෙන සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා සුඛ දුක්ඛ ඒ ඉන්ද්‍රිය වේදීන් හරි ඒ වේදනා ධර්ම වෙනම හින්දා මේවා ධර්මතා කොට්ටාස දෙකක් කියලා දේශනා කළා. ඒක ධර්ම කොට්ටාස දෙකක්. එතනින් සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දීම නතර කළේ නෑ. තවත් ඒක විස්තර කරනවා. තේච හාවුසෝ ආයු සංඛාරා අබවින්සු තේ වේදනීයා ධම්මා නයිදං සංඥා වේදිත නිරෝධං සමාපන්නස්ස බික්කුණෝ උට්ටානම් පඤ්ඤායේත යස්මාචකෝ ආවුසෝ අඤ්ඤේ ආයු සංඛාරා අඤ්ඤේ වේදනියා ධම්මා තස්මා සංඥා වේදිත නිරෝධං සමාපන්නස්ස බික්කුණෝ උට්ටානම් පඤ්ඤායති කියලා. සරියුත් මහරහතන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා ඇවැත්නි ආයු සංස්කාර ධර්මත් වේදනා ධර්මත් එකක් වුණා නම් ආයු සංස්කාරයත් වේදනා ධර්මයත් එකක් වුණා නම් නිරෝධ සමාපත්තියට සමවත්න භික්ෂූන් වහන්සේට නැගී සිටින්න බැරි වෙලා යනවා. ආයු සංස්කාරත් වේදනා ධර්මත් එකක් නෙමෙයි. ආයු සංස්කාරයොත් වේදනා ධර්මයොත් වෙන වෙනම ධර්මතා දෙකක්. ඒක නිසා නිරෝධ සමාපත්තියට සමවත්න භික්ෂූන් වහන්සේගේ නැගී සිටීම වෙන්නේ කියලා.
දැන් ආයු සංස්කාරය කිව්වහම ආයු සංස්කාරය වෙන්නේ ජීවිතින්ද්‍රිය රූපේ ඒක පෙරදුකු සසරට පවා සම්බන්ධ රූප පරම්පරාව පවත්තන ධර්මතාවය කියලා ඔබ දන්නවනේ. ඒක නිරෝධ සමාපatti සුවේට සමවැත්නත් ආයු සංස්කාරය නැති වෙන්නේ ආයු සංස්කාරය අත්හැරලා නැති හින්දා. හැබැයි වේදනා සංඥා සංකාරයෝ නතර කරනවා. ආයු සංස්කාරය නතර කෙරෙන්නේ නැහැ. වේදනා සංඥා සංකාරයෝ නතර කරනවා. පින්වත්නි අපි සරියුත් මහරහතන් වහන්සේ නිරෝධ සමාපatti සුවේට සමවැදීම ගැන දේශනා කරද්දී මුලින්ම නිරෝධ සමාපත්තියට සමවදින්නේ කොහොමද සමවදිනකොට මුලින්ම නැතිවන සංස්කාර මොනවද කියලා දැනගන්න ඕනේ. දැන් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා සංකාර වර්ග තුනක් තියෙනවා. කාය සංස්කාරයෝ, වචී සංස්කාරයෝ, මනෝ සංස්කාරයෝ කියලා. එතකොට කාය සංස්කාරයෝ වෙන්නේ මොනවද කියලා බැලුවොත් පින්වත්නි කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක. එතකොට ආස්වාස ප්‍රස්වාස දෙක තමයි කාය සංකාර වෙන්නේ. වචී සංකාර වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් වචී සංකාර වෙන්නේ විතක්ක විචාර දෙක. විතක්ක විචාර දෙක වචී සංකාර වෙනවා. පින්විතනි මනෝ සංස්කාර වලදී සංඥා වේදනා ඒවා චිත්ත සංකාර නැත්තම් මනෝ සංකාර වෙනවා. කාය සංකාර කියන්නේ හුස්ම ගන්න ආස්වාස ප්‍රස්වාස දෙක. වචී සංකාර කියලා කියන්නේ විතක්ක විචාර දෙක. වේදනා සංඥාව මනෝ සංකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් නිරෝධ සමාපatti සුවයට සමවදනකොට ඒ නිරෝධ සමාපatti සුවයට සමවදිද්දී මුලින්ම නිරුද්ධ වෙන්නේ කොයි සංස්කාරද කියලා ඇහුවොත් මුලින්ම නිරුද්ධ වෙන්නේ පින්වත්නි වචී සංස්කාරයෝ, කාය සංස්කාරයෝ, ඊට පස්සේ චිත්ත සංස්කාරයෝ. එතනදී ඔය ඇත්තෝ නිරෝධ සමාපatti සුවයට සමවදීම පිළිබඳව වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට ඕනේ. ඒකෙන් අවදි වෙන්නේ කොහොමද කියලා දැනගන්නට ඕනේ. අවදි වෙද්දී මුලින්ම ඇතිවන සංස්කාරය මොනවද කියලා දැනගන්නට ඕන. පින්වතුනි නිරෝධ සමාපatti සුවයට සමවදනකොට ඒකට ඕන වෙනවා අනාගාමී වීම හෝ රහතන් වහන්සේ නමක් වීම. ඒක අනිවාර්ය ධර්මයක්. ඒ අනාගාමී උත්තමයන් වහන්සේලාට සහ රහතන් වහන්සේලාට විතරයි පුළුවන් වෙන්නේ නිරෝධ සමාපatti සුවයට සමවදින්න. එතෙන්දී රූපාවචර ධාන හතරම උපදවා ගන්නත් ඕනේ. අරූපාවචර ධාන හතරම උපදවා ගන්නත් ඕනේ. විදර්ශනා භාවනාවන් වැඩුවාම ඒකෙන් ලැබෙන උසස්ම ප්‍රතිඵලය තමයි මගඵල උපදවා ගැනීම. ඒ මගඵල උපදවා ගන්නකොට ඒ උතුමන් වහන්සේලාට ලබන්න පුළුවන් තවත් විශිෂ්ටතම දෙයක් තමයි ධානය උපදවාගෙන ජීවත්ව ඉදී නිවන් සුවය විඳිනවා කියන නිරෝධ සමාපatti සුවයට සමවැදීමේ හැකියාව ලැබීම. පියවරෙන් පියවර ප්‍රථම ධානය උපදවාගෙන ඊට පස්සේ ဒုတိ ය ධානය උපදවාගෙන තෘතීය ධානය චතුර්ථ ධානය උපදවාගෙන ඊට පස්සේ පින්වත්නි පියවරෙන් පියවර
ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චා ඥායතනේ නේව සංඥා නා සංඥායතනේ උපදවා ගන්නට ඕන. චිත්තචෛතසික ධර්මයන්ගේ පැවැත්ම නැති කරලා සිටීම නිරෝධ සමාපatti සුවයට සමවැදීම වෙනවා. චිත්තචෛතසික ධර්මයන්ගේ පැවැත්ම නැති කරලා තිබ්බට අර කර්මජ රූප සංතතියේ ආයු සංස්කාරේ නැත්තම් ජීවිතින්ද්‍රිය රූපේ නැති කරලා නැහැ. නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් වෙන්නේ කාමරාගේ ඉතිරි කරන්නේ නැතුව නැත්තටම නැති කරලා දාපු අෂ්ටඵල සමාපatti උපදවාගෙන සිටින අනාගාමී උතුමන්ට සහ රහතන් වහන්සේලාට පමණයි. සියලුම අනාගාමී උතුමන්ට නිරෝධ සමාපත්තියට සමවදින්න බෑ. ඒ වගේම සියලුම රහතන් වහන්සේලාට අනාගාමී උතුමන්ට සහ සියලුම රහතන් වහන්සේලාට නිරෝධ සමාපatti සුවයට සමවදින්න පුළුවන් කමක් නැහැ. නිරෝධ සමාපatti සුවයට සමවත්නව නම් අනිවාර්යයෙන්ම අෂ්ටඵල සමාපatti උපදවා ගත් අනාගාමී උතුමන් සහ රහතන් වහන්සේලා වෙන්නට ඕනේ. නිරෝධ සමාපatti සුවයට සමවදින්නට ඒ ආර්ය පුද්ගලයන්ට සමත විදර්ශනා කියන දෙකම ඕන වෙනවා. ත්‍රිවිධ සංස්කාරයන් ධ්‍යාන බලයෙන් සංසිඳවගෙන ඉන්නත් ඕනේ. ප්‍රථම ධ්‍යානයේ ලැබුවට පස්සේ සමාධිය ගොඩක් බලවත් වෙනවා. ဒုတိ ය ධ්‍යානයේට සමවත්න කට්ටියගේ විතක්ක ਵਿਚාර අත්හැරලා වචී සංස්කාරයෝ සංසිඳනවා. ඒ කියන්නේ කතා කරන එක නතර වෙනවා. චතුර්ථ ධ්‍යානයේට සමවත්න කට්ටියගේ ආස්වාස ප්‍රස්වාස නතර කරමින් කාය සංස්කාරයන් සංසිඳනවා. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවත්න අයගේ සංඥා වේදනා තියෙන ඒ සංස්කාර ධර්මයන් නැත්තම් චිත්ත ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම නතර කරන්න පුළුවන්. නිරෝධ සමාපත්තියට සමවත්න අනාගාමී උතුමන්ට සහ රහතන් වහන්සේලාට සංස්කාර ධර්මයන්ගේ ඇතිව නැතුව යෑම පිළිබඳ ඇතිවන කලකිරීම හින්දා ජීවත් ඉදිම චිත්තචෛතසික ධර්මයන්ගේ නිරෝධේ නැත්නම් චිත්තචෛතසික ධර්මයන්ගේ පැවැත්ම නැති කිරීම කියන නිර්වාණ ධාතුවට ඇවිල්ලා සාන්ත සුවයෙන් සුවසේ බලාපොරොත්තු වන අදිස්ථාන කරගත්ත දින කීපය තුල නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. එතකොට පින්වත්නි සමත විදර්ශනා කියන මේ දෙකෙන්ම සන්නද්ධ වෙන්නට ඕනේ. නිරෝධ සමාපatti සුවයට සමවදින්න නම් අනිවාර්යයෙන්ම ඒ උත්තමයන් වහන්සේලා නේව සංඥා නා සංඥා යතනිය නිරෝධ කිරීමෙන් තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. නිරෝධ සමාපත්තියට සමවදින ආර්ය උත්තමයෝ මුලින්ම ප්‍රථම ධානයේට සමවැදිලා ඊට පස්සේ ඒකෙන් නැගී සිටලා ඒ ධානයේ සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මෙනෙහි කරනවා. දැන් ප්‍රථම ධානයේට සමවදින්න නම් ඒ කෙනා ළඟ තියෙන්න ඕනනේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධාන අංග සම විදිහට දියුණු කරගෙන කාම චිත්ත ස්වභාවයෙන් වෙන් වෙච්ච රූපාවචර ප්‍රථම ධානයේ දියුණු කරගත්ත ස්වභාවය. එතකොට රූපාවචර ප්‍රථම ධානයේ දියුණු කරගෙන ඉන්න ඒ ධානලාභී උත්තමයා ප්‍රථම ධානයේ තියෙන විතක්කයත් ඒ විචාරයත් ඒ ප්‍රීතියත් ඒ ඒකාග්‍රතාවයත් ඒ සියලුම ඒ සංස්කාර ධර්මයන් හේතුන්ගෙන් ඇති වෙලා ඇති වුණු ගමන්ම නැතිව යනවා. නැති වෙච්චම නැවතත් ඇති වෙනවා. ඒ ඇතිව නැතු යන ස්වභාවයේ අනිත්‍යයි කියලා ඒ ඇතිවීම නැතිවීම දෙකට නිතරම පෙළෙන ස්වභාවයේ දුක්ඛයි කියලා ඒ ඇතිව නැතු යන ධර්මතාවල ස්ථීරව තියෙන සිතක් හෝ වේදනා සංඥා සංකාරයක් හෝ රූප ධර්මයක් හෝ නැති හින්දා සත්වේ පුද්ගලයෙක් ආත්මයක් මම කියලා
ස්ථීරව දෙයක් පෙන්වන්න නැති නිසා ඒක අනාත්ම ධර්මයක් විදිහට දකිමින් ප්‍රථම ධානයේ තිලක්ෂණයේ ඔස්සේ විදර්ශනාවට නන්වල කටයුතු කරනවා. ඊට පස්සේ ဒုတိ ය ධානයට සමවත්නවා. ဒုတိ ය ධානයට සමවැත්ලා ဒုတိ ය ධානයේ තියෙන ඒ අංගයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වය අර කලින් වගේම බලනවා. ඊට පස්සේ තෘතීය ධානයට සමවත්නවා. තෘතීය ධානයේ ධාන අංගවලත් ඒ නාම රූපයන්ගේ පින්වත්නි තියෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වය දකිනවා. ඊට පස්සේ චතුර්ථ ධානයේ සමවත්නවා. චතුර්ථ ධානයට සමවැත්ලා ඒකේ ත්‍රිලක්ෂණය දකිනවා. ඊට පස්සේ ආකාසානංචායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ කියන ඒ ධාන වලට සමවත්නවා. ආකාසානංචායතනේ තියෙන නාම ධර්මයනුත් විදර්ශනාවට නංවනවා. විඥානංචායතනේ නාම ධර්ම ආකින්චඤ්ඤායතනේ නාම ධර්ම ඒව විදර්ශනාවට නන්වනවා. විදර්ශනාවට නන්වල පින්වත්නි ඊට පස්සේ අදිස්ථාන කටයුත්තක් කරගන්න ඕනේ නේව සංඥා නා සංඥායතනයට සමවැත්නට පස්සේ. ඒ අදිස්ථානයේ තමයි හතරාකාරයකට කරන්න ඕනේ. නානාබද්ධ අවිකෝපනය, සංඝ පතිමානතාය, සත්තු පක්කෝසනය, අද්ධාන පරිච්ඡේදේ නානාබද්ධ අවිකෝපනය කියලා. නානාබද්ධ අවිකෝපනය, සංඝ පතිමානනය, සත්තු පක්කෝසනය, අද්ධාන පරිච්ඡේදය කියලා ඒකෙන් පළවෙනි එක තමයි නානාබද්ධ අවිකෝපනය කියලා කියන්නේ. නානාබද්ධ අවිකෝපනය අඳින පොරවන දරාගෙන ඉන්න මේ සිවුරු අඳන බඳපටි ආදියත් තමන් වැඩ සිටින ඒ ආසන ආදියත් තමන්ගේ එකට තියෙන මේ පිරිකර ආදිය ඇරෙන්න සිවුරු පාත්‍ර වාසය කරන මේ කුටිය ඒවා ගින්නෙන් ජලයෙන් වාතයෙන් සොළ සතුරන්ගෙන් වනාන්තරයේ ඉන්න විවිධාකාර සර්පයින්ගෙන් සතුන්ගෙන් විනාශ වෙන්න එපා කියලා අදිස්ථාන කරගන්නවා. අදිස්ථාන හතරෙන් පළවෙනි එක නානාබද්ධ අවිකෝපනය. ඒ තමයි පින්වත්නි ඇඳන් ඉන්න සිවුරු අඳන ආදියත් ඒ පාත්‍ර කුටිගේ ඒ පුටු ආදියත් සතුන්ගෙන් ජලයෙන් ගින්නෙන් වාතයෙන් විනාශ වෙන්න එපා කියලා කරන අදිස්ථානය. ඒක බලවත් අදිස්ථානයක්. අර නිරෝධ සමාපatti සුවයේ නැගී සිටනකම් ඒකට කිසි හානියක් වෙන්නේ නැතුව සුරක්ෂිත වෙනවා. ඊළඟ එක තමයි සංඝ පතිමානනය. සංඝ පතිමානනය කියලා කියන්නේ මහා සංඝ රත්නයේට යම් සංඝ කර්මයක් විනය කර්මයක් කරන්න අවශ්‍ය වුණොත් මේ භික්ෂුන් වහන්සේ මෙතන හිටියොත් හොඳයි කියලා මහා සංඝ රත්නයේ විසින් අනුමත කළෝතින් භික්ෂුන් වහන්සේ පැමිණෙනකන් ඒ සංඝ කර්මය කරන්නේ නැතුව සංඝ රත්නයේ බලාගෙන ඉන්නවා නම් ඒ වගේ වෙලාවකදී සංඝ රත්නයේ අවශ්‍යතාවයේ ඇති වෙනකොටම තමන් වහන්සේගේ අදිස්ථානය බිඳෙන්නට අදිස්ථානයේ බිඳිලා නිරෝධ සමාපත්තියෙන් අවදි වෙන්නට අදිස්ථාන කරගන්නට ඕනේ. මහා සංඝ රත්නයේ අවශ්‍යතාවයේ වෙනුවෙන් දූතයෙක් තමන් වෙත එවන්නට කලින් සමවතින් නැගී සිටනවා කියලා අදිස්ථාන කරගන්න ඕන. ඒක තමයි සංඝ පතිමානනය කියලා කියන්නේ. ඊළඟ එක සත්තු පක්කෝසනය. සත්තු පක්කෝසනය කිව්වහම බුදුරජාණන් වහන්සේ යම්කිසි විනය නීතියක් පනවන්න හරි එහෙම නැත්නම් ඉතාමත්ම වැදගත් ධර්ම දේශනාවක් කරන්න හරි එහෙම නැත්නම් යම්කිසි විශේෂ කවුනකට භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වෙනවා නම් මේ නිරෝධ සමාපත්තියට සමවැත්ලා ඉන්න ස්වාමින් වහන්සේව දූතෙක් ඇවිල්ලා කතා කරන්න කලින්
භාග්‍යවතුන් වහන්සේගේ අවශ්‍යතාවය නිසාම මම සමවතීන් නැගිටින්නෙම කියලා අදිස්ථාන කරගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් ඒ අවශ්‍යතාවයක් ඇති වෙලා විනය නීති පැනවීමකට හෝ යම්කිසි විශේෂ ධර්ම දේශනාවක් කරන්න හෝ කැඳ වෙනකොට මේ නිරෝධ සමාපත්තියට සම්වැද වෙන ස්වාමින් වහන්සේ ළඟට දූතයෙක් එන්න කලින් ස්වාමින් වහන්සේගේ අදිස්ථානයේ නැගී සිටින්න පුළුවන් විදිහට ඒ අදිස්ථාන කරගන්නට ඕනේ. ඊළඟ හතරවෙනි අන්තිම එක තමයි අද්ධාන පරිච්ඡේදය. අද්ධාන පරිච්ඡේදය කියලා කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදලා ඉන්න කාලය තුල තමන්ගේ ආයුෂ පවතිනවද? ඒ කියන්නේ අර ජීවිතින්ද්‍රිය රූපේ දිගටම පවතිනවද? නාම ධර්මයන්ගේ ඉන්පස්සේ පැවැත්මට උන කරන ආයුෂ සංස්කාරයන් පවතිනවද? නැත්නම් නිරෝධ සමාපatti සුවයට සමවැදලා ඉන්න අතර කාලේ ආයුෂ සංස්කාර අවසන් වෙනවද කියලා ආවර්ජනය කරලා තමයි සමවතට සමවදින්නට ඕනේ. Taman ඉස්සරහට කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් හැකියාවත් නිරෝධ සමාපatti සුවයට සමවදන කෙනෙක් ළඟ තියෙන්නට ඕනේ. අභිඥා උපදවා ගන්න උත්තමයින්ට පුළුවන් Taman ඉස්සරහට කොච්චර කාලයක් ජීවත් වෙනවද නැද්ද කියලා හරියටම වේලාව ස්ථානයේ තප්පරයටම දැනගන්න අවසංසනයේටම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට බලන්න ඕනේ තමන් නිරෝධ සමාපatti සුවයට සම්වැද ඉන්න කාලයේදී ආයු සංස්කාරයේ අවසන් වෙනවද කියලා. මේ විදිහට නිරෝධ සමාපත්තියේ ඒ పూర్ව කෘත්‍යයන් විදිහට තියෙන මේ අදිස්ථාන කටයුතු හිම සිද්ධ කළාට පස්සේ ඒ පින්වතුන් වහන්සේලා පින්වත්නි නිරෝධ සමාපatti සුවයට සමවැදීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා. එතනදී චිත්ත සාන්තතිය හැටි වෙන්නේ භවංග චලනය, භවංග ප්‍රත්‍යේදේ, මනෝද්වාරා වචනය, පරිකර්මයේ උපචාරයේ අනුලෝමයේ වූතානයේ කියන සිත් ඇති වුණාට පස්සේ නේව සංඥා නා සංඥා එතන ධානය හිත දෙවරක් ඇති වෙලා චිත්ත සාන්තතිය එතකින් නතර වෙනවා. යෝගාවචරය බලාපොරොත්තු වුණු කාලය සම්පූර්ණයෙන්ම ඒ සිතුත් ඒ වගේම චිත්තජ රූපත් නැති වෙලා ඉතී රූප විතරක් පවතිනවා. බලාපොරොත්තු වුණු කාලයේ අවසන් වුණාට පස්සේ ඒ අනාගාමී උත්තමයින්ට අනාගාමී ඵලහිතත් රහතන් වහන්සේලාට අරහත් ඵලහිතත් එකපාරක් ඇති වෙලා ඊට පස්සේ තමයි භවාංග චිත්තසංතතිය නැවතත් පහළ වෙන්නේ. මේ විදිහට නිරෝධ සමාපatti සුවයට සමවත්න විදිහක් තියෙනවා. නිරෝධ සමාපත්තියට සමවත්න අනාගාමී උත්තමයා රහතන් වහන්සේ නේව සංඥා නා සංඥායත්නේ ධානයේට සමවදීති. අනෙක් සමාපatti වීතිවලදී වගේ ධානහිත ඒ භවාංග චිත්තේ වගේ දිගටම ඇති වෙන්නේ නැහැ. දෙවරක් විතරක් ඇති වෙලා තමයි නැති වෙලා යන්නේ. මේ විදිහට ඒ නිරෝධ සමාපත්තියට සමවත්න උත්තමයන් වහන්සේගේ හැටි තේරුම් ගන්නට ඕනේ. මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහන ප්‍රශ්නවලට නැවතත් ලබා දෙන පිළිතුරුත් එක්ක මෙන්න මෙහෙම දේශනා කරනවා. එවත්නි මේ පුද්ගලයේ මරුණට පස්සේ ඒ මානියට පත්වන පුද්ගලයාට වෙන්නේ මොකද්ද? එතකොට නිරෝධ සමාපත්තියේ ඊ මරණය අතර වෙනස කොහොමද? මේ විදිහට ප්‍රශ්න වගයක් අහනවා. අහන්නේ යදානුකෝ ආවුසෝ ඉමං කායං කති ධම්මා ජහන්ති අතායං කායෝ උජ්ජිතෝ අවක්කිත්තෝ සේති යථාකත්තං අචේතනන්ති කියලා. එවත්නි මේ ශරීරය අත්හැරල දැම්මට පස්සේ මේ ශරීරයේ අහක් කළාට පස්සේ සිත නැති
දඬු කඳක් වගේ තියෙනවද මේ ශරීරය කොච්චරක් ධර්ම අත්හරිනවද කියලායි අහන්නේ. සරියුත් මහරහතන් වහන්සේගේ පිළිතුර වෙන්නේ කෙනෙක් මානයට පත් වෙනකොට මේ ශරීරය අත්හැරීම වෙන්නේ මෙන්න මේ කවුණු වලින්. යදාකෝ ආවසෝ ඉමං කායන් තතෝ ධම්මා ජහන්ති තයෝ ධම්මා ජහන්ති ආයුස්මාච විඥානං අතායා කායෝ උචිතෝ අවක්කිතෝ සේති යතා කට්ටං අචේතනන්ති කියලා. එවත්නි යම් වෙලාවක ආයුසයි උස්නයයි විඥානය කියන මේ ධර්ම තුනම මේ ශරීරයේ අත්හරිනවා නම් මේ ශරීරය ඉවත දාපු දරකඩක් වගේ වෙනවා කියලා. ආයුසයි උස්නයයි විඥානය කියන මේ තුනම මේ ශරීරයේ අත්හැරියොත් ඉවත දාපු දරකඩක් වගේ වෙනවා. දැන් නිරෝධ සමාපත්තියට සමවදනකොට ආයුස අත්හැරලා නැහැ. උස්නය අත්හැරලා නැහැ. කාය සංකාර, වචී සංකාර, මනෝ සංස්කාරයෝ තමයි අත්හැරලා තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාස වාතය, විතක්ක ਵਿਚාරයෝ, වේදනා සංඥා ධර්මයෝ තමයි අත්හැරලා තියෙන්නේ. එහෙම ඇරෙන්න අර පෙර සසරේ ඉඳන් සිදු කරගෙන ආපු කර්මාදී කවුණු හින්දා ඇතිවන මේ කර්මජ රූප පරම්පරාවේ ජීවිතින්ද්‍රිය රූපේ නැති කරලා නැහැ. ආයුෂ, උස්නය, විඥානය කියන මේ ධර්ම තුනම ශරීරේ අත්හරින්නට ඕන. යම් දවසක ඔය ඇත්තෝ කෑම කමින් ඉද්දි හරි කතා කරමින් ඉද්දි හරි ගමනක් බිමනක් යමින් ඉද්දි හරි hina වෙද්දි හරි කුකුළු මුකුළු කරමින් ඉද්දි හරි විහිළු තහළු කරමින් ඉද්දි හරි ගුවන් යානයකදී හරි බස් රථයකදී හරි ඔබේ පෞද්ගලික වාහනයකදී හරි ඔබේ ඇඳේදී හරි කොතෙන්දී හරි ඔය ඇත්තන්ට මැරෙන්න වෙනවා. ඒ මරණයට පත් වෙන්නේ ඔබ අවුරුදු 10ද 20ද 30ද 40ද දැන් ඉන්න වයස් සීමානුව බලලා ඒ දැන් ඉන්න වයසත් එක්ක තව දවසකින්ද සතියෙන්ද මාසෙන්ද අවුරුද්දකින්ද අවුරුදු 50 60 70 80 ඔබේ වයස් සීමා කොපමණද එහෙම කියලා ඔබට දැන් කියන්න හිතන්න බෑ. හැබැයි ඔබේ මරණය යම් දවසක වෙනවා. ඔබ යම් දවසක මැරෙද්දී ඔබේ ආයුසයි උස්නයයි විඥානය කියන ධර්ම තුනම ඔය ශරීරයේ අත්හරින්න ඕනේ. අත්හැරියොත් තමයි මැරෙන්නේ. හෘද වස්තුව අක්‍රීය වීමම මරණය වෙන්නේ නැහැ. ආයුෂ අවසන් වෙන්නට ඕන. ජීවිතින්ද්‍රිය රූපේ නිමා වෙන්නට ඕනේ. කර්මජ වශයෙන් පෙර සංසාරයේ කරගෙන තියෙන කර්මාදී කවුණු හින්දා හටගන්න ජීවිතින්ද්‍රිය රූප පරම්පරාව අවසන් වෙන්නට ඕනේ. මෙතෙන්දී මේ මනුස්ස ජීවිතයට අදාළව ආයුෂ අවසන් වෙන්නට ඕනේ. ශරීරයේ උණුසුම නැති වෙනකොට තමයි හෘද වස්තු රූපය නැත්නම් හෘදේ වස්තුව තුල අඩපතක් පමණ වැඩුණු කෙනෙක්ගේ අඩපතක් පමණ රුධිරයේ ඇසුරු කරගෙන තියෙන කර්මජ රූප සංතතිය තවදුරටත් පවතින්න බැරි තත්ත්වයක් එන්නේ. උස්නය නැති වෙන්නට ඕනේ. චිත්ත සංතතිය එතකොට තවදුරටත් ඒ හෘද වස්තු රූපේ ඇසුරු කරගෙන පවතින්න බෑ. ආයසයි උස්නය විඥානය කියන මේ තුනම ඔබව අත්හරින්නට ඕනේ. මේ ධර්මතා තුනම ශරීරයේ අත්හැරියොත් මේ ශරීරයේ ඊට පස්සේ චිත්ත පරම්පරාව නැති හරියට දිරා කිය දර කඩක් වගේ වෙනවා. ඒ දිරා ගිය දර කඩක් වගේ මේ ශරීරය ගල් ගැහිලා ඊට පස්සේ මේ හේතුන්ගෙන් හටගන්න කතාන්දරේ නිමා වුණු හින්දා ඒ විනාශ වෙලා තැන් තැන් වලින් ඉදිමෙන්න පටන් අරගෙන ශරීරයේ පිරුණු තැන් පියුරු කුස මස්ගොබාදී තැන් ඉදිමෙන්න පටන් අරගෙන
නිල් පැහැවිලා ශරීරයේ ඒ පිම්බුණු තැන් සැරවලින් පිරීලා පණුවන්ගෙන් පිරීලා ඒ පණුවන් ටික ටික වැඩි වෙලා ඔවුන් තමන්ගේ ආහාර පාන වෙනුවෙන් එකිනෙකා එක්ක පොරබදමින් කෑම කමින් ඔවුන්ට කන්න තියෙන ප්‍රමාණය නැති වෙලා ගිහිල්ලා ඇටකැබලි වේලුණු නහර වෙලා වේලුණු නහර ඉතිරි වෙලා ඒවත් විනාශ වෙලා ගිහිල්ලා සියල්ල නිමා වුණාට අර මරණයට පත් වෙනකොටම ආයුෂයි උස්නේයයි විඥානයයි තුනම අත්හරිද්දිම ඔබ එතකින් තවත් තැනක උප්පත්තිය ලබනවා. මෙතන චුතිය වෙනකොටම යම් තැනක ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. චුතිය සමගම ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. හැබැයි මේ ශරීරයේ පොළවේ අත්හැරලා දාලා යම්කිසි කාලයක ජීවිතේන්ද්‍රිය රූපයත් කර්මයෙන් හටගන්න තේජෝ ධාතුවත් හිතත් කියන මේ තුන මේ ශරීරයේ අත්හරිනකොට මේ ශරීරය ලැබෙන්නේ බල්ලන් හිවලුන් කපුටන් වගේ සත්තුන්ට උන්ට ආහාරයක් වෙන්නේ. ජීවිතේන්ද්‍රිය රූපයත් ඒ ජීවිතේන්ද්‍රියත් කර්මජ තේජෝ ධාතුවත් චිත්ත පරම්පරාවත් නැති වෙලා යනවා කියලා කියන්නේ තවදුරටත් පවතින්නට හැකියාවක් නැහැ. අහනවා ප්‍රශ්නයක්. යෝයන් ආවුසෝ මතෝ කාලංකතෝ යෝචායම් බික්කෝ සංඥා වේදිත නිරෝධං සමාපන්නෝ ඉමේ සංකින් නානා කරණන්ති කියලා. එවත්නි යම් මේ සත්වේ මැරෙනවද කලුරිය කරනවද මේ කලුරිය කරන සත්වයාත් නිරෝධ සමාපත්තියට සමවත්න උත්තමයන් වහන්සේ දෙදෙනාගේ වෙනස මොකක්ද කියලා. මේ මැරෙන කෙනත් නිරෝධ සමාපත්තියට සමවත්න කෙනාගෙත් වෙනස මොකක්ද? නිරෝධ සමාපත්තියට සමවත්නවා කියන්නේ මරුණා වගේ නෙමෙයි. දැන් මේ කවුරු ටික දේශනා කරද්දී ඔය ඇත්තන්ට දැන් ඒක හොඳටම තේරෙනවා ඇති. සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. එවත්නි යම් පුද්ගලයෙක් මරුණාද කලුරිය කළාද ඔහුගේ කාය සංස්කාරේ නැති වෙලා ගියා. වාක් සංස්කාරයේ අරමුණට හිත නැන්වීම අරමුණේ හැසිරවීම කියන ඒ වාක් සංකාර නැත්නම් විතක්ක ਵਿਚාරත් නැති වෙලා ගියා. ආස්වාස ප්‍රස්වාස නැති වුණා. විතක්ක ਵਿਚාර නැති වුණා. චිත්ත සංස්කාරයෙන් සංඥා වේදනා ධර්මත් නැති වෙලා ගියා. ආයුෂ ගෙවුණා. උස්නේ සංසිඳන උස්නේ කියන්නේ මේ කර්මජ තේජෝ ධාතුව සංසිඳනා. ඒ නිසා චක්කුප්පසාද රූපයේ උණුසුම නැති වුණු හින්දා විකාර වුණු ඇසේ හටගන්නේ නැහැ තව දුරටත්. කර්මජ චක්කුප්පසාද රූප දසකේ කර්මජ සෝතප්පසාද රූප දසකේ කර්මජ ගානප්පසාද ජීවප්පසාද කායප්පසාද හෘද වස්තු රූප දසකයෝ තව දුරටත් මේ විකෘති වුණු මේ ශරීරයේ ස්ථානවල පහළ වෙන්නේ මව් කුසට ආපු වෙලාවෙම වස්තු දසක කාය දසක භාව දසකයෝ කර්මයෙන් පහළ වුණා. 77 වන දිනයේදී චක්කුප්පසාද ආදී රූප දසකයෝ කර්මයෙන් පහළ වුණා. දැන් ඒ පහළ වෙලා දිගටම තියෙන්න ඕන කරන ඒ උණුසුම කර්මජ ඒ තේජෝ ධාතුව ඒ වගේම මේ ජීවිතේන්ද්‍රිය කියන ඒ ආයුෂය ඒව දැන් නැහැ. ඒක නිසා තව දුරටත් පවතින්න පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රියයන් බිඳිලා යනවා. චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය කියන ප්‍රසාද රූපයෝ තව දුරටත් පවතින ඒ වගේ අවසානයේ වෙනවා. හැබැයි විසුණු වහන්සේ නමක් නිරෝධ සමාපatti සූත්‍රයට සමවත්නකොට කාය සංස්කාරය කියන ආස්වාස ප්‍රස්වාසය නැති වෙලා යනවා. ඒ කියන්නේ සංසිඳ යනවා. වචී සංස්කාරය විතක්ක ਵਿਚාරය සංසිඳනවා. චිත්ත සංස්කාරය සංඥා වේදනා සංසිඳනවා. ඒ වුණාට ජීවිතේන්ද්‍රිය රූපේ අර දිගු සංසාරයේ සිදු කරගෙන කර්මජ කාරණා එක්ක
වර්තමානයේ මේ පවතින ඒ රූප පරම්පරාවේ පැවැත්ම සිද්ධ කරන මේ ජීවිතේන්ද්‍රිය රූපය නැත්නම් ඒ ආයුෂ අවසන් වෙන්නේ නැහැ. උස්නේ අවසන් වෙන්නේත් නැහැ. එස්තාදී ඉන්ද්‍රිය ධර්මයොත් බොහෝම පැහැදිලි ඒව අවසන් වෙන්නේත් නැහැ. ඒතකොට ආයුෂ ගෙවෙන්නේ නැහැ නිරෝධ සමාපත්තියට සමවැත්නා කියලා. උස්නේ කර්ම තේජෝ ධාතුව නැති වෙන්නේ නැහැ නිරෝධ සමාපatti සුවයට සමවැත්නා කියලා. චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ආදී ඉන්ද්‍රිය ධර්මයෝ නැති වෙන්නේ නැහැ නිරෝධ සමාපatti සුවයට සමවැත්නා කියලා. සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. කවුරු හරි කෙනෙක් මැරුණකොට ආයුස්මාච විඥානං යදා කායා ජහන්ති මං අපවිද්දෝ තදාසේති පරබත්තං අචේතනං ආයුස්සයි උස්නේ විඥානයේ අත්හැල ගියාට පස්සේ පණුවන්ගේ සත්තුන්ගේ ආහාරයක් වෙනවා. හැබැයි නිරෝධ සමාපatti සුවයට සමවත්නවා කියලා කියන්නේ ආයුස්සයි උස්නේ විඥානයේ අත්හැිනවා කියන එක නෙමෙයි. එතෙන්දි සිද්ධ වෙන්නේ කාය සංස්කාර ආස්වාස් ප්‍රසආසයෝ නැති කරනවා, වචී සංස්කාර විතක්ක ਵਿਚාරයෝ නැති කරනවා, චිත්ත සංස්කාර සංඥා වේදනාවෝ නැති කරනවා. අර ඉස්සෙල්ලා කිව්ව ඒ අදිෂ්ඨාන කරගත් කාල සීමාවට නානාබද්ධ අවිකෝපනයේ සංඝ ප්‍රතිමානනයේ සත්ව පක්කෝසනයෙන් අද්දාන පරිච්ඡේදයෙන් ඒ සතර ආකාරයකට කරගත් අදිෂ්ඨානයේ අනුව නැවත නැගී සිටනකන් අර කිව්ව සංස්කාර ධර්මයෝ නැති කළ දානවා. ආයුසයි උස්නයයි විඥානයයි නම් නැති කරන්නේ කියලා සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. කරුණාවන්ත ගුණබර පින්වත්නි, ඔය ඇත්ත ළඟ කම්මැලිකම තියෙනවා නම් ඔබ මෝඩයෙක්. ඔය ඇත්ත ළඟ හිතට කල් දාන එක තියෙනවා නම් ඔබ ඊත් මෝඩ අඥානෙක්. ඔය ඇත්ත ළඟ තියෙනවා නම් දුර බලන්නේ නැතිව නාම රූප ධර්ම ගැන තේරුම් ගන්න බැරි කමක් ඒත් ඔබ මෝඩයි අඥානයි. ඔය ඇත්තෝ ලෞකික දේවල් පස්සේම යනවා නම් ඒත් ඔබ මෝඩයි අඥානයි. හැබැයි ඔය ඇත්තෝ කල් දාන්න නැතුව මේ මොහොතේම නාම රූප ධර්ම ගැන හොයනවා නම්, හෙටට කල් දාන්න නැතුව දැන් තැම්ම ඔබ වීර්යවන්තව කටයුතු කරමින් බලනවා නම්, ඔය පින්වතුන් හොඳට ගැඹුරින් විමසලා බලනවා නම්, සිහිනුවණින් ඉන්නවා නම්, ධර්ම ශ්‍රවණය කරමින් ඔය ඇත්තෝ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුත් ධර්මතා හටගන්නන හේතු ස්වභාවයේ විමසා බලනවා නම්, ඒකේ පැවැත්ම වන විදිය දකිනවා නම්, ඔය ඇත්තන් නිවන් දකින්නකම් ඔය නාම රූප ධර්ම හටගන්වන හේතු දැකලා සිල් රැකීමේ වටිනාකම තීරුම් අරගෙන කාය කර්ම වචී කර්මයෝ දෙලෝ යහපත උදෙසා සිදු රැස් කර ගන්නවා නම්, සියලුම ආසව අනුසය ඕග යෝග නීවරණ ආදී සියලු කෙලෙසුන් ධර්මයෝ නැත්තටම නැති කරමින් සත්‍යස් බෝධිපාසික ධර්ම කියන කුසලයෝ රැස් කර ගන්නවා නම්, ඔබ කෙලෙසුන් අත්හැරලා කුසලයෝ රැස් කරනවා නම්, අත්තරිය යුතු ධර්ම අත්හරිමින් රැස් කරගත යුතු දියුණු කරගත යුතු බෝධිපාසික ධර්මයෝ දියුණු කරගෙන කටයුතු කරගන්නවා නම් ඔබ නුවණැත්තෝ. තමන්ට ගොඩ නැගුණු හැම අඹුසැමි දූතරු බැඳීමකටම තියෙන ඊටාම සුළු කාල සීමාවක්. කල් නොයවාම උතුම් උසස් ප්‍රතිඵල ගන්න පුළුවන්කම තියෙන මනුස්ස ජීවිතේ අපත යන්න දෙන්න හොඳ නැහැ. මේ මනුස්ස ජීවිතේ ඔය ඇත්තන්ගේ పూర్වයේ වාසනාවක්, పూర్වී කළ පින් ඵල දීමක්, පෙර සංසාරයේ කරගෙන තියෙන කුසල කර්ම වලට ඔබට ලැබුණු අපූර්ව තෑග්ග. ඒ නිසා මේ මනුස්ස ජීවිතේ ඉදිරි කාලයක් ආයුෂ ලැබෙන විදියට වාන සැප බල ප්‍රඥා සුඛිත මුවිතකන් ලෞකික ඒ දේවල් ලැබෙන විදියට ඔබේ කර්මජ වැඩපිළිවෙල ශක්තිමත් කරගන්න අතරේ නිවන් දකින්න පුළුවන් විදියට ඔය ඇත්තෝ පූර්ව භාග ප්‍රතිපදාවේ හිතෙන්නට ඕනේ. බෝධිපාසික ධර්ම වැඩෙන විදියට කටයුතු කරගන්නට ඕනේ.
මගඵල නිවන් සුවේ දකින්නට මේ මනුස්ස ජීවිතයේදීම පින්බර රහතන් වහන්සේ නමක් වූ රහත් තෙරණින් වහන්සේ නමක් වෙන්නට අදිස්ථාන කරගන්නට ඕනේ. හොඳයි පින්වත්නි, අද විත ධර්ම දේශනාවයි සිද්ධ කළේ ඔය ඇත්තන්ට පැහැදිලි නේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ ඒ වුණත් ප්‍රශ්න කීපයක් ඇති වුණා සිත තුළ. මේක දැනගන්න. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. එතකොට නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙක් ආස්වාස ප්‍රස්වාස කරන්නේ නැහැ කියලා ඔබ වහන්සේගේ නිරෝධ වුණා. එතකොට ස්වාමින් වහන්සේ එතකොට කොහොමද මේ ජීවිතේ ඒ අවස්ථාවේදී පවත්වාගෙන යන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ ගැන පැහැදිලි කරනවද ස්වාමින් වහන්සේ? තෙරුවන් සරණයි ගෞරවණීයෙන් ඉල්ලා සිටිනවා. පින්වත්නි, ඒ කියන්නේ නිරෝධ සමාපatti සුවේද සමවත්නකොට කාය සංස්කාරය. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසය නිරුද්ධ වෙලා යනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසය නිරුද්ධ වෙලා ගියාට ජීවිතේන්ද්‍රිය නතර වෙන්නේ නැහැ. ජීවිතේන්ද්‍රිය පවතිනවා. නමුත් ආස්වාස ප්‍රස්වාසය කාය සංස්කාරය තවදුරටත් පවතින්නේ නැහැ. එයින් අවදුනාට පස්සේ තමයි ඒක නැවත ඇති වෙන්නේ. පැහැදිලිද? ස්වාමින් වහන්සේ එතකොට කොහොමද මේ ආස්වාස ප්‍රස්වාස කරනකොට තමයි කාය සංස්කාර සංසිඳවයි කියන ඒක සම්පූර්ණයෙන්ම නතර වෙනවද? එහෙම නැතුව මේක යටපත් වීමක්ද සිද්ධ වෙන්නේ? ඒ අදිස්ථාන කරගන්න කාල සීමාව තුල තමයි ඒක නතර වෙලා තියෙන්නේ. මොකද මේ කාල සීමාව තුලදී කර්මජ වශයෙන් හටගන්න ධර්මයන්ගේ පැවැත්ම දිගටම සිද්ධ වෙනවා. අර කිව්ව විදිහට උණුසුම ආදිය දිගටම එහෙම පවතිනවා. විඥානයේ වේදනා සංඥාව සම්පූර්ණයෙන්ම නැති කළ දාලා තියෙනවා. ඒ කාල සීමාව තුළදී ආස්වාස ප්‍රස්වාස කිරීමකුයි විතක්ක ਵਿਚාර කිරීමකුයි වේදනා සංඥාවන් ඇතිවීමකුයි සිද්ධ වෙන්නේ නැහැ. එහෙම මම පිළිගන්න ස්වාමින් වහන්සේ. ඒනට පොඩි ගැටලුවකුත් තියෙනවා උතන. මේ අපේ විද්‍යාව අනුව බැලුවාම ස්වාමින් වහන්සේ ඔක්සිකරණය සිදු වෙනවනේ කාබන් ඩයොක්සයිඩ් ගිලේ විදියට ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙන නිසානේ ශරීරයේ කෙලින් පවතින්නේ. ඒතො නිරුද්ධ සමාපත්තියට අදිෂ්ඨාන කරලා එහෙම වාඩි වුණාම ඉන්න පුළුවන් වචී සංස්කාර මනෝ සංස්කාර ඉව නැතුව. නමුත් ආශ්වාස ප්‍රශ්වාසයේ යන්තම් හරි තියෙන්න ඕනේ කියලා තමයි මට වැටහෙන්නේ ස්වාමින් වහන්සේ. හොඳයි. ඒක වැරදිද ස්වාමීන් වහන්සේ? ඔබතුමියට ආස්වාස ප්‍රස්වාසයේ යන්තම් හෝ තියෙන්න ඕනේ කියලා වැටහුණාට මම ඔබතුමියගෙන් ඇහුවොත් මව් කුසේ ඉන්න මාස 10ට ආස්වාස ප්‍රස්වාස කලී කොහොමද කියලා දෙන උත්තරේ මොකද්ද? එතකොට ස්වාමීන් වහන්සේ මෑණියන්ගෙන් ලැබෙන ආස්වාස ප්‍රස්වාස වලින් පුළුවන් ඒ දරුවව කොහොමද මෑණියාගෙන් ආස්වාස ප්‍රස්වාසය ඒ දරුවා ගන්නෙ? එතකොට ස්වාමීන් වහන්සේ ඒක අර විද්‍යානුකූලව ඒක මට නම් ඒක වැටහීමක් එච්චරම නෑ. නමුත් ස්වාමීන් වහන්සේ දැන් ඒක උප්පත්ති වෙලාට පස්සේනේ අපි මේ දැන් මේක ක්‍රියාත්මක වන්නේ. එතකොට ඉපදිලා ඉවරයිනේ. එතකොට මේක ලොවට එළිය දැක්ුණාට පස්සේනේ මේක ක්‍රියාත්මක වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක දිගටම තියෙන්න ඕනනේ ස්වාමීන් වහන්සේ මරණයේ දක්වා නිරෝධ සමාපත්තියේ තියෙන එක පතිරි සමවදින එක සැබෑව. ඒ ස්වාමීන් වහන්සේ එතකොට කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියන මේ සංස්කාරයන් නැති වෙනවයි කියන එකත් සැබෑව. ඔය නමුත් ආස්වාස ප්‍රස්වාස කියන එක තමයි උතන ගැටලුවකට තියෙන්නේ ස්වාමීන් වහන්සේ. පින්වන්ත අපේ අම්මා නිරෝධ සමාපත්තියේ සමවදී මුලින්ම වචී සංස්කාරය. ඒ කියන්නේ විතක්ක ਵਿਚාරය සංසිඳනවා. විතක්ක ਵਿਚාර දෙක සංසිඳනවා කියන්නේ
වචී සංස්කාරය. ඊට පස්සේ කාය සංස්කාරය ආස්වාස ප්‍රස්වාසය සංසිඳනවා. ඒ කියන්නේ හුස්ම ගැනීම ආස්වාස ප්‍රස්වාසයේ ඉන්පස්සේ වෙන්නේ නැහැ. ඒ තරම් දියුණුයි. දැන් අපි අම්මා කල්පනා කරලා බලන්න උතින්ට එනකොට ප්‍රථම ධානය නැති කරගෙන ဒုတိ ය ධානයට ඇවිල්ලා. ඒකත් නැති කරන් ත්‍රිතිය ධානයට ඇවිල්ලා. ඒකත් නැති කරගෙන චතුර්ථ ධානයට ඇවිල්ලා. ඊට පස්සේ අපි යන්නේ එන්නේ අරූපාවචර ධාන මට්ටමට. දැන් අර කිව්ව චතුර්ථ ධානයේ දක්වා කාල සීමාවේදී කවුරු හරි කෙනෙක් මැරුණොත් ඒ කෙනා පංච උපාදානස්කන්ධයම කියන තැනක තමයි උප්පත්තිය ලබන්නේ. හැබැයි ඒ සීමාව ඉක්මවා ගිහිල්ලා දැන් ඇවිල්ලා ඉන්නේ ආකාසානංචායතනෙට. ඒකෙදි මිය වුණොත් රූපෝපාදානස්කන්ධ නැත්නම් රූපස්කන්ධයේ නැති අරූපී තැනක උපදින්නේ. ඊට පස්සේ විඥානෝපාදාන මේ විඥානංචායතනෙ. ඊට පස්සේ ආකින්චඤ්ඤායතනෙ. ඊට පස්සේ නේව සංඥානා සංඥායතනෙ. ඔය ආකින්චඤ්ඤායතනෙ දක්වා එනකොට ඒ අය ඒ තුනේදී නැති වුණොත් උපදින්නේ අරූපාවචර තැනක රූපේ නැති තැනක. කොච්චරක් ලොකු තියුණුවක් ලැබලාද. ඊට පස්සේ නේව සංඥා නා සංඥායතන සංඥාවක් ඇත්තේ නැති මට්ටමට දියුණු කරන සිත් දෙකක් විතර ඇති වුණාට පස්සේ තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එතකොට එතනදී මුලින්ම වචී සංස්කාරය නැති කරගෙන ඊට පස්සේ කාය සංස්කාරය ආස්වාස් ප්‍රස්වාස නැති කරගෙන ඊට පස්සේ මනෝ සංස්කාරය වේදනා සංඥාව නැති කරගෙන අර අදිස්ථාන කරගත්ත කාල සීමාව ඉන්න පුළුවන් විදිහටපත් වෙන බලන්නෝ ක්‍රමානුකූලව ටිකෙන් ටික දියුණු කරගෙන ඉස්සරහට ආපු විදිහ පැහැදිලි. එතකොට ස්වාමීන් වහන්සේ නැවත ඒ සිත එනකොට ස්වාමීන් වහන්සේ එන්නේ සිත නැවතත් එන්නේ කොහොමද? අදිෂ්ඨානයේ ඉවරුණාට පස්සේ නැවතත් ඉබේම එහෙම සිත එතනින් පහළ වෙනවද? අරකට සම්බන්ධ වෙනවද? ඒ කියන්නේ ඒ අදිෂ්ඨාන කාල සීමාවෙන් පස්සේ මුලින්ම මම සංඥාවේදී හිත නිරෝධයේ නැගී සිටනවා කියලා හරි නැගුණා කියලා හරි එහෙම අදහසක් ඇති වෙන්නේ නැහැ. එතෙන්දි වෙන්නේ අම්මේ මුලින්මම ඇති වෙනවා මේ පින්වතුන් වහන්සේට සංස්කාරය. ඊට පස්සේ කාය සංස්කාරය, ඊට පස්සේ වචී සංස්කාරය විදිහට තමයි මේ පහළ වීම සිද්ධ වෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේට ත්‍රිවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. නිරෝධ සමාපත්තියේදී එතකොට සිත යම් කිසි ඒ කියන්නේ විඥාණය භවංග මට්ටමේද පවතින්නේ ස්වාමීන් වහන්සේ? විඥානය භවංග මට්ටමේද පවතින්නේ කියලා ඇහුවොත් එතනදී භවංග මට්ටමේ පවතිනවා කියනවටත් වඩා හොඳ ජීවිතයේදී නිවන් දැක්කා වගේ තත්ත්වයකටපත් වෙනවා කියන එක. මොකද මෙතනදී සම්පූර්ණයෙන්ම නිරෝධ සමාපatti සුවයට සමවැත්නට පස්සේ ඒ සමවැත්න උත්තමයන් වහන්සේගේ චිත්තසංතතිය අර මේ අචින්තක කාලයක නැත්නම් අචිත්තක සිත පහළ වෙන්නේ නැති කාලයකට එනවානේ. දැන් ඕක චිත්ත වීතිය එන්නේ නම් මෙහෙම අර න ද ම ප උ දා අචිත්ත කාලයේ අපප භාවිතියට එන්නේ. එතකොට ඵලසිතෙන් පස්සේ තමයි අනාගාමී ඵලසිතෙන් හෝ අරහත් ඵලසිතෙන් පස්සේ තමයි අහපව භවංගපත්නේ වෙන්නේ. එතකොට අර සම්පූර්ණයෙන්ම සිත් පවතින්නේ නැති කාලයක් තමයි අචිත්ත කාලයක් තමයි ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. සිත මොකද ජීවිත ඉන්ද්‍රිය තියෙන හින්දා නැති වෙන්නේ නැති හින්දා ඒ මට්ටම ඒ කියන්නේ ඔබ වහන්සේ කියපු විදිහට ඒක ඒ විදිහටම පවත්වනවා නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ කියන්නේ අර දැන් මේ අනාගාමී උත්තමයන් වහන්සේ සහ රහතන් වහන්සේ බලාපොරොත්තු වන විදිහට මේ කාලයේ මුදුල්ලේම සිතත් චිත්තජ රූපත් නැතිව ඉතිරි රූප විතරක් පවතිනවානේ. එහෙමයි. එතකොට අහපව් මේ අනාගාමී හෝ රහතන් වහන්සේගේ ඵලසිත වලින් තමයි අහපව් නැවතත් අදිස්ථාන කාලයෙන් පස්සේ පටන් ගැනීම වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම ඔය හොඳටම තියෙනවා රූපාචර ගැන අපි දන්නවා නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ ඔය විදිහට නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ රූපාවචර අරූපාවචර මේ ධානය උපදවාගෙන ටිකින් ටික දියුණු වීගෙන මේ උපරිම මට්ටමට එන විදිය දන්නවනම් සනිකවම ලියනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ වැඩික්ම කාලය නිරෝධ සමාපත්තියෙන් පුළුවන් දින 7යි නේ ස්වාමීන් වහන්සේ. දින 7යි. එහෙමයි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රශ්නේ නිරාකරණ ස්වාමීන් වහන්සේ ධ්‍යාන හතර ඔය නිරෝධ සමාපත්තියට එනකොට සමාවදිනකොට එතකොට ධ්‍යාන හතර විතක්ක කියන්නේ විතක් විතා පීති සුඛ ඒකාග්‍රතාව කියන එක විදර්ශනා කරන්න ඕනේ කිව්වනේ ස්වාමීන්. ඒ ගුණාංගද ඒ අංග හතරද ඒ අංග පහද අපි විදර්ශනා කරන්න ඕනේ. එතනදී ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය චතුර්ථ ආකාසානංච විඥානංචයන ආකින්චඤ්ඤ නේවසනාසඤ්ඤ උපදවාගෙන උපදවා ගත්තට පස්සේ උපදවාගෙන ඉන්න මේ අපේ අනාගාමී උත්තමයෝ හෝ රහතන් වහන්සේලා දැන් අර දියුණු කරගෙන පුරුදු කරගෙන ඉන්න ඒ ධානය වලට අහපව සමවත් වැඩලානේ නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එතකොට ඉතින් ප්‍රථම ධානයේ තියෙන ඒ ධාන අංග සහ ප්‍රථම ධානයේට අදාළ නාම රූප ධර්මයෝ විදර්ශනාවට නම් වන්න ඕනේ. ဒုတိ ය ධානයේට අදාළ නාම රූප ධර්මයෝ ධානයට නම් වන්න ඕනේ. තෘතීය ධානයේට චතුර්ථ ධානයේට අදාළ නාම රූප ධර්මයෝ විදර්ශනාවට නම් වන්න ඕනේ. විදර්ශනාවට නන්වමින් තමයි මොකද දැන් මේ ලබන්න ඕනේ විදර්ශනාවෙන් ලැබෙන උතුම් ප්‍රතිඵල හින්දා ඒ විදිහට චිත්තසංතතිය සකස් කරගෙන තමයි යන්නට ඕන අතෙන්ට. සමායන ස්වාමීන් වහන්සේ නාම රූප ධර්මයේ විදර්ශනාවට නගවන්න කිව්වේ ඒ අවස්ථාවේ අරමුණු වල තියෙන නාම රූපද? එතන අරමුණු වල තියෙන නාම රූපද කියනවට වඩාම හොඳ දේ තමයි ඒ මොහොතේ පවතින නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකිමින් චිත්තසංතතිය සකස් කරගෙන යන්නේක. පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පින් ඔබ වහන්සේට. තව ප්‍රශ්න තියෙනවද ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න? ප්‍රශ්න නැති හැලයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ හොඳටම තේරිලා ඇති. එහෙමනම් අද දවසේදී ඔය පුණ්‍යවන්තයෝ හැමදිනම අපූර්ව ධර්ම දේශනාව ශ්‍රවණය කළා. මගපල් ලබන අධිෂ්ඨානයේ කටයුතු කරන ඔබ අනාථයෙක්, ඔබ අසරණයෙක්, ඔබ ඔක්කොම තියෙනවා කියලා හිතුවට ඔක්කොම නැති කෙනෙක්. මොකද ඔය ඇත්තන්ට ඔය ඔක්කොම දේවල් තව අවුරුදු කීපයක් පමණක් අවුරුදු මාස සතිත පැය දිනද තත්පර කියන්නත් බැහැනේ. ජීවිතයේ ස්වභාවය නිසා සසරේ භයානකම තේරුම් අරගෙන සසරින් ගොඩ වෙන්න අදිස්ථාන සීලීව කටයුතු කරගන්න පින්බර රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් විය යුතුයමයි. මෙතෙක් කියලා ධර්ම ශ්‍රවණය කරමින් ඔබ ජනිත කරගත පුණ්‍ය සම්භාරය ඔය සදහැවතුන් නම් මියගේ සසර ගත නැත. එයිනට ඒකාන්තයෙන්ම අනුමෝදන් වේවා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනම් ඉදම්මේ ඥාති දම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාති දම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාති දම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. සියලු දෙවියන්ටත් මේ අනුමෝදන් කරන්නට ඕනේ. අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න පින්කමති දේවරු මේ පින් අනුමෝදන් වේවා. පින්බර ධර්මදේශනා වැඩසටහන අඛණ්ඩවම සංවිධානය කරන අපේ ඕස්ට්‍රේලියාවේ පදිංචි උදාහමුදා කරන කාලීන ගුණරත්න පින්වන්ත මහත්මයාණන්ට සමන්ත ගුණරත්න මහත්මියගේ පින්බර ජන්මදිනයේ පවගේ 21 වෙනිදා එතුමියට ඒ වගේම මේ ධර්මදේශනා සියල්ලම මේ පරිගණක අකුරු සංයෝජනයන් සිදු කරලා ඔබට දකිමින් ඔය ඇත්තන්ට ඒ ධර්ම දේශනා නැවතත් බලමින් ධර්මයේ හැසිරෙනට අවස්ථාව සලසන අපි සෝමා බාලචන්ද්‍ර පින්වන්ත මහත්මියට ඒ වගේම විවිධ විදිහට විවිධ රටවල සිටින සම්බන්ධ ඔබ සැමට සියලු දෙවියෝ ආශිර්වාද කරත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියෝ නිවනින් සැනසෙත්වා ඊකල දිව්‍යයන්ට පින් අනුමෝදන් කරන්න ආකාශට්ටාච ආකාශට්ටාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චාර රක්ඛන්තු දේශං ආකාශට්ටාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චාර රක්ඛන්තු සාසං ආකාශට්ටාට බුම්මට්ටා දේවානාගා මහිද්దికා තිරම් කෙත්තං
මේ සියලුම පුණ්‍ය ධර්මය කවදා හෝ දිනකදී ඉපදලා කවදා හෝ දිනකදී මානියට පත් නැවතත් භවයේ සරසාන සසර දුක් නැසා නිවන් දකින්නට මේ පිං හේතු සම්පත් වේවා කියලා නිවන අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු ආසවක්ඛ්‍යා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. කුසලී බලයෙන් මේ කුසලයේ බලයෙන් දකිනාතුරුම වන් දකිනාතුරුම දස අකුසල් කරන දස අකුසල් කරන බාලයින්ගීත බාලයින්ගේද අසත්පුරිසයින්ගීත අසත්පුරුෂයින්ගේද පාප මිත්‍රයින්ගීත පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබීවා. ආශ්‍රය නොලැබේවා. දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ විදර්ශනාදී විදර්ශනා ආදී භාවනා වඩන සත්පුරිසයින්ගීත සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගීත කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආරි මහූත්තමයින්ගීත ආර්ය මහූත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා. ආශ්‍රයම ලැබේවා. සාදු. සත්පුරුෂ පින්වත්නි, පින්වන්ත ඔබට අපි ආශිර්වාද කරන්නේ අද නිර්වාණ ප්‍රතිපදා පින්බර ධර්ම දේශනා මාලාවේ අද වැඩසටහනක් වෙනද වගේම සංවිධානය කරපු ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමලත් යුදහමුදා කරන අපේ කාලීන ගුණරත්න පින්වන්ත මහත්මයාණන් සමන්ති ගුණරත්න පින්වන්ත මහත්මියට මෙම ධර්ම දේශනාවන් පරිගණක අකුරු සංයෝජනය කරමින් ඔබ වෙත ලැබෙන්නට සලස්වන අපේ සෝමා බාලචන්ද්‍ර පින්වන්ත අම්මාට ඔය සත්පුරුෂ පුණ්‍යවන්ත හැමට තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වට්ටන්ති ආයුවන්තු සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුර්ලභේන මලද්දා පංසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදී තේරාණ ආගතං පටිපාටිය සද්දා සීල ආවාසං බුද්ධ පුත්තං නමः. සාදු සාදු. ඕකාස වන්දාමි පන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදන්තං සාමිනා කතං පුඤ්ඤං මහියං දාබිතං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරස්සේන කතං සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ඉතියම්පි ඕකාස කමාමි බන්තේ සතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන අවසරයි අති පූජනීය තපෝවණේ රතන ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු ධර්ම කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභිනන්දනා කරමි. පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවා. අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධිනකින් උතුම් නිර්වාණ අවබෝධ ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලය හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේට මෙලොවට බිහි කර ශාසනයට දායාද කළ ඔබ වහන්සේගේ ආදරණීය දෙමව්පියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මෙම ධර්ම දානීය කුසලය අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. මෙම ධර්ම මණ්ඩපයේ දේශනා කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේටත් සුදීරක සහ සුමග්ගයන ස්වාමීන් වහන්සේලාට ඇතුළුව තවද මේ
ධර්ම දේශනා රතුලියනය කිරීම කර අපට ඉදිරිපත් කරන සෝමා බාලචන්ද්‍ර මැතිනියට ඇතුළු සේනාසනයේ සියලුම සංඝයා වහන්සේලාටත් ඇතුළු කාර්ය මණ්ඩලයේ මෙම ධර්ම දානමය කුසල අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, එහෙනම් ලබන සතියේත් හැමෝම සම්බන්ධ වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු.